ආයිබෝවන් ඔබ රූපවාහිනී දිවාපුවත් සමග මම දිස්නා යමුනා කුමාරී මුලින්ම ප්‍රවෘත්ති ශිෂ්‍යපාඨ. තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවෙනට ගර්භණී කාන්තාවන්ට එන්නත් කරණ යන වේ. අයහපත් කාලගුණයේ හේතුවෙන් මියගේ සංඛ්‍යාව 20 දක්වා ඉහළට. රුපියල් කෝටි 10ක වියදමින් ගාල්ල මෝදර පිටිය සංවර්ධනය කෙරේ. දේශීය පුවත් තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් රැගත් ගුවන් යානයක් අද අලුයම මෙරටට පැමිණියා. කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ 44086 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා. චීනී බීජිං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඇත් යානාවකින් එන්නත් ඔගය රැගෙන වී තිබෙනවා. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් එන්නත් ඔගිය අද උදේ මරතාන සේරම් පාරේ පිහිටි එන්නත් ගබඩාව වෙත රැගෙන එනු ලැබුවා. ලොරි රථ 20කින් පමණ රැගෙන ආ එන්නත් ඔගිය එහි නිලධාරීන්ට බාර දුන්නා. කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ 466 දෙනෙකුට ලබා දී තිබෙනවා. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගත් පිරිසට 43454 දෙනෙකු ඇතුළත්. එහි දෙවන මාත්‍රාව ඊයේ 166 දෙනෙකු ලබාගෙන තිබෙනවා. සයිනෝෆාම් එන්නත ගැබිණි මාතාවට ලබා දීම කොළඹ කාසල් රෝහලේදී අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ අග්‍රාමාත්‍යාරයා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ වේරගල හා මාහිංගල යන ග්‍රාම නිලධාරී වසම්වල දහසක් සඳහා එන්නත් ලබා දීම ඊයේ සිදු කෙරුණා. ඒ වේරගල ශ්‍රී ඥානවිමල ප්‍රාථමික විද්‍යාලයේදී මේ වැඩසටහන ඉතාම සාර්ථකව මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙනවා කියලා කියන්න ඕනේ. අජයෙන් කරපු මේ වැඩපිළිවෙල ගැන බොහෝ ස්තුතිවන්තයි. පුත්තලම දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස මට්ටමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා වූ එන්නත් කරන වැඩසටහන අද ප්‍රථම වරට සිදු කෙරුණා. ඒ වෙන්නපුව හා දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදී රත්නපුර නගරයේ රාජ්‍ය සේවකින් සඳහා එන්නත් කරණිය ඊයේ සිදු කෙරුණා. ඒ රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේදී සහ පුලිකුපිටිය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේදී මඩකලපුව කල්ලඩි ඩජ්වාර් මංජන් තෝඩුවයි කාත්තන්කුඩ යන ප්‍රදේශවල සයිනෝෆාම් එන්නත ලබා දීම අදත් ක්‍රියාත්මකයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට සයිනෝෆාම් එන්නත් ලබා දීම අදත් සිදු කෙරෙනවා. අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීද එන්නත් කරන වැඩසටහනක් අද ක්‍රියාත්මකයි. තෝසෙම් ඉතාම සාර්ථකයි. අපිට ඉතාම පහසුවෙන් මේ කාර්යය ඉටු කරන්න අවස්ථාව ලැබුණා. මොරටුව කොරළවැල්ල නැගෙනහිර සහ බටහිර ප්‍රදේශවල ජනතාවට සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම කොරළවැල්ල රෝමානු කතෝලික විද්‍යාලයේදී ඊයේ සිදු කෙරුණා. 1700කට පමණ එහිදී එන්නත ලබා දී තිබෙනවා. ඇත්තටම ඉතින් රජයට ස්තුති වෙනවා අපිට මේ වගේ එන්නතක් ගෙන්නලා දීලා මේ අපිව ආරක්ෂා කරන එක. කොවිඩ්-19 රෝගයේ වැළඳුණු 2682 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගන්නා. සුවය ලැබූ 2214 දෙනෙකු රෝහල් වලින් ඊයේ පිටව ගියා. ඒ අනුව කොවිඩ්-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ සමස්ත පිරිස 1,78,259ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 30559 දෙනෙකු ඇතුළත්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ 10 වෙනිදා සිට ජූනි 7 වෙනිදා දක්වා සිදු වූ කොවිඩ්-19 පුද්ගල මරණ 54ක් ඊයේ තහවුරු කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1843ක්. හැටන් පොලිස් බල ප්‍රදේශයේ කොවිඩ් වැළඳුණු 25 දෙනෙකු හඳුනාගත් බව දික්කොය නගර සභාවේ සෞඛ්‍ය අංශ පවසනවා. කොවිඩ්-19 රෝගීන් සඳහා පිහිටුවා ඇති වවුනියාව ප්‍රදේශයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල පහසුකම් පුළුල් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව රෝගීන් 2000ක් සඳහා පහසුකම් සැපීමට එම ප්‍රදේශයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 6ක් ස්ථාපනය කර තිබෙනවා. මධ්‍යස්ථාන 3ක කටයුතු මේ වන විටත් අවසන්. එම කටයුතු සිදු කෙරෙන්නේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ බටපිරිස් විසින්. කොවිඩ්-19 රෝගීන්ට ඔක්සිජන් සැපීම සඳහා අවශ්‍ය හයිෆ්ලෝ ඔක්සිජන් තෙරපි යන්ත්‍ර 5ක් අමාත්‍ය පවිත්‍රා වන්‍යරාජ මහත්මිය වෙත ප්‍රදානය කෙරුණා. ඒ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය විසින් රුපියල් මිලියන 5ක් වටිනා යන්ත්‍ර එම ව්‍යාපෘතියේ කළමනාකාර අධ්‍යක්ෂ හවුලියන් ජයන් මහතා විසින් අමාත්‍යවරිය වෙත ලබා දුන්නා. රයිනෝ සමූහ ආයතනයේද රුපියල් මිලියන 10ක් වටිනා හයිෆ්ලෝ ඔක්සිජන් තෙරපි යන්ත්‍ර 8ක් අමාත්‍යවරිය වෙත බාර දුන්නා. එම ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ඊජේ ඥාන මහතා විසින් අමරිකානු ආධාර වැඩපිළිවෙල යටතේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට කොවිඩ් ප්‍රතිකාර සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂක ඇඳුම්, මුව ආවරණ, අත්වැසුම් ඇතුළු උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දුන්නා. ඒවායේ වටිනාකම අමරිකානු ඩොලර් මිලියන 6කට අධිකයි. අමරිකානු තානාපති කාර්යාලයේ නියුජ් දූත මණ්ඩල ප්‍රධානී කෙලි මාටින්, අමරිකානු ආධාර වැඩපිළිවෙලේ අධ්‍යක්ෂ රීඩ් ජේ එලිෂ්මන් යන මහතුරුන් විසින් මෙම ප්‍රදානය සිදු කළා. ගම්පහ මල්වතු හිරිපිටිය තරුණ ප්‍රජාව ව්‍යාපාරිකයන් සහ පොලිසිය එක්ව අලුත් වැඩියා කළ දහවනින් ඉවත් කර තිබූ ගිලන් රථයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පිරිනමනු ලැබුවා. ඒ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යවරයා ගිලන් රථය එම අවස්ථාවේදීම බස්නාහිර පළාත් සෞඛ්‍ය අංශයට ප්‍රදානය කළා.
අදෝදේ 6න් අවසන් වූ පැය 24 තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකල පුද්ගලයන් 1034 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගැනුණු සමස්ත සංඛ්‍යාව 26920ක්. බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළු වන ස්ථාන 14කදී වාහන 3369ක් ඊයේ පරීක්ෂාවට ලක් කර තිබෙනවා. වාහන 36ක ගමන් කළ පුද්ගලයන් 70ක් පමණ ආපසු හරවා යැවීම සිදු කළා. ඔවුන් නීති විරෝධී ලෙස ඒ වගේම අත්‍යවශ්‍ය නොවන කරුණු සඳහා පළාත් මායිම් හරහා යාමට පැමිණීමේදී පළාත් සංචාරන සීමාව ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. අත්‍යවශ්‍ය සේවාවක සමාජිකයින්ට වුවද පළාත් හරහා ගමන් කළ හැකි අත්‍යවශ්‍ය රාජකාරියක් සඳහා පමණයි. ඉදිරියේදී රට විවෘත කිරීම පිළිබඳ වගකීම ඔබ සතුව තියෙනවා. එය නිසැකවම ඉටු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම වතු ඒ වගේම මහල් නිවාසාශ්‍රිත ජනතාවගෙනුත් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔබ මේ රැඳී සිටි ආකාරයටම තවදුරටත් රැඳී සිටින ලෙසට. දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් අදත් විවෘතව තිබෙනවා. සංචරණ සීමා පනවා ඇති කාල සීමාවේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව බෙදා හැරීම මෙහි අරමුණයි. අනුරාධපුර මාකට් පෙදෙසේ සතුසාල විසැලෙහි විකිණීමට තිබූ මත්පැන් තොගයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියට ලැබුණු තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මත්පැන් අලවිසැලද සීල් තබා තිබෙනවා. සතුසාල විසැලේ CCTV යන්ත්‍ර තිබුණද ඒවා අවුරුදු 3ක සිට අක්‍රියව පවතින බවයි ආරක්ෂක නිලධාරීන් පවසන්නේ. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසයි. අමරිකාව යුරෝපා සංගමය කැනඩාව සහ මෙක්සිකෝව ඒකාබද්ධ විශේෂ සකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා. බිඳ වැටි ඇති ආර්ථිකයන් පශ්චාත් වසංගත අවධියේදී නගා සිටවීම හා අන්තර්ජාතික සංචාර නැවත ආරම්භ කිරීම පිළිබඳ මෙහිදී අවධානය යොමු කරනු ඇති. අද වන විට ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 17 කෝටි 47 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 37 ලක්ෂ 62000කට අධිකයි. රුපියල් 5000 දීමනාව ලබා දීම අදත් සාර්ථකව සිදු කරනවා. ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල සුදුසුකම්ලාභී සියලු පවුල් සඳහා 5000 දීමනාව ලබා දීම ඊයේ අවසන් කර ඇතැයි අප වාර්තාකරුවන් පවසනවා. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ඔවුන්ගේ නිවසට ගොස් රුපියල් 5000 දීමනාව ලබා දීම සිදු කෙරුණේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේදී. ඒ සඳහා පුද්ගලයන් 315 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණා. වැය කෙරෙන මුදල රුපියල් 15,75,000ක්. ජනාධිපතිතුමාටත් අග්‍රාමාත්‍යතුමා ඇතුළු මේ රජයට අපි බොහොම පින් දෙනවා. මේ වගේ වැඩ කරන නිසානේ දුප්පත් අපිට මේ විදියට මේ ආනදල දෙනෙක් ගැන අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. දෙනාටත් මේ මගේ අසරණ කරවට ගෙදෙට්ටම ගෙන මුදලක් දුන්නා. එම නිසා ඒ සැමටම පින්. ජලකැල්ම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ වාහන ගමනාගමනය ඇනහිට තිබූ මාදම්පේ මහවැව හා නාතණ්ඩි යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල සුදුසුකම්ලාභී පුද්ගලයන්ට රුපියල් 5000 දීමනාව ලබා දීම ඊයේ ආරම්භ කෙරුණා. පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අඩු ආදායම්ලාභීන් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීම ඊයේ අවසන් කෙරුණා. දීමනාව ලැබූ පවුල් සංඛ්‍යාව 36140ක්. හිඟුරක්ගොඩ ගිරිතලේ ජයන්තිපුර හා මින්නේරිය යන සමෘද්ධි බැංකු මගින් පවුල් 5401ක් සඳහා රුපියල් 27,50,000ක මුදලක් ලබා දී තිබෙනවා. මේ අතර මහවැලි කලාපයේ ගොවි සංවිධානවලින් තෝරාගත් දුගී පවුල් 2250කට රුපියල් 1250ක් වටිනා වියලි සලක මල්ලපකින් ලබා දීම ආරම්භ කර තිබෙනවා. ඊට වැය කරන මුදල රුපියල් මිලියන 29ක්. මෙම ද්‍රව්‍ය රාජාංගනී විවිධ සේවා සමෝපකාර සමිතිය විසින් මහවැලි කලාපයේ නේවාසික කළමනාකරණ කාර්යාලයට බාර දෙනු ලැබුවා. අමාත්‍ය චමල් රාජපක්ෂ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් යන මහතුරුන්ගේ අධීක්ෂණය යටතේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. මඩකලපුවේ වාසය කරන ආදිවාසී පවුල්වලට වියලි ආහාර ලබා දීම ක්‍රියාත්මක කරන්නේ මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයයි. මාන්කර්ණි, කුංජන්කුලම්, පච්චන්කේනි, කිරිමෙච්චි, කොක්කුවිල්, පාන්කුලම් යන ප්‍රදේශවල ආදිවාසී ජනතාවට මෙමගින් සෙත සැලසෙනවා. ආදිවාසී පරම්පරාවේ වාකරේ ප්‍රාදේශීය නායක කේ වේලායුතම්ද මේ අවස්ථාවට එක්ව සිටියා. අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්ව පුද්ගලයන් 20 දෙනෙකු මරණයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. පීඩාවට පත් වූ පිරිස 1,70,000කට අධිකයි. දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 90කට අයහපත් කාලගුණයේ බලපෑම එළවී තිබෙනවා. පවුල් 44946ක පුද්ගලයන් 1,76,419 දෙනෙකු ආපදාවට ලක්ව සිටිනවා. අයහපත් කාලගුණයේ හේතුවෙන් නිවාස 20කට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදු වූ නිවාස සංඛ්‍යාව 1083ක්.
බස්නාහිර සබරගමු යන පළාත් හා ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්කවල අද විටින් විට වැසී ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඕව නැගෙනහිර යන පළාත් සහ මුලතොව දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී හෝ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ හටගත හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්. සබරගමුව බස්නාහිර යන පළාත් හා ගාල්ල, මාතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වෙත මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකලේ බටහිර බෑවුම් ප්‍රදේශවල උතුරු මැද වයඹ යන පළාත්වල සහ හම්බන්තොට හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 30-40ක් පමණ දක්වා ඉහළ යා හැකියි. ගිගුරුම් සහිත වෙස සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු මගින් විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවෙල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තොරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50-60ක් දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාසල් සහ මවුසාකලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වීම නිසා ජලාශ කිහිපයක වාන්තුරටු ඊයේ පස්වරුවේ සිට විවෘත කර ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා. විමල සුරේන්ද්‍ර ජලාශය ඊයේ පස්වරුවේ සිට වාන් දැමීමට පටන් ගෙන තිබෙනවා. කැනියුන් ජලාශයේ එක් වාන් දොරටුවක් සහ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර ඇති බවයි ඉංජිනේරුවන් පවසන්නේ. කාසල්රි සහ මවුසාකලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව සමග කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම දක්වා 98.7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජල ධාරිතාව ඉහළ යාමත් සමග කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමල සුරේන්ද්‍ර ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරනවා. කළුගඟ ඉහළ ප්‍රදේශවලට ඊයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් කළුගඟේ ජල මට්ටම රාත්‍රී කාලයේ සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ ගියා. මේ හේතුවෙන් රත්නපුර සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල පහත් බිම් නැවත ජලයෙන් යට වී තිබෙනවා. ප්‍රධාන නගරවලට ප්‍රවේශ වන අතුරු මාර්ග හා නිවාසද ජලයෙන් යට වී තිබෙන අයුරුයි මේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ නිලධාරීන් බව පවසා දුරකථන ඇමතුම් ලබා දී මුදල් ලබා ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙළිවී තිබෙනවා. මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි. මේ දිනවල අන්තර්ජාලය හරහා සිදු කරන වංචනික ක්‍රියාවල වර්ධනයක් දක්නට ලැබෙනවා. එමෙන්න ඔබේ ස්ථාවර දුරකථනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එසේත් නැත්නම් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙන්නට පුළුවන්. එසේ ලබා දී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබගේ සබඳතාවක් ඇති බවත් ඒ වගේම එයින් ඔබව මුදා හැරීමට නම් යම් මුදලක් තැන්පත් කර යුතු බවත් පවසා සිටින්නට පුළුවන්. මේවා සිදු කරන්නේ විශේෂයෙන්ම බන්ධනාගාරයේ තුල සිටින යම් අපරාධකරුවන්, ඒ වගේම පිටතට පැමිණි අපරාධකරුවන් විසින් එවැනි පොලිස් නිලධාරීන් බව පවසා ලැබෙන දුරකථන ඇමතුම්, ව්‍යාජ දුරකථන ඇමතුම් ඒවාට රැවටෙන්නට එපා. මේ දුරකථන ඇමතුම් වලින් ලබා දෙන අපරාධවල බින්දිතයින් බවට පත්වීමෙන් වළකින ලෙසට ඉල්ලා සිටිනවා. කොළඹ ගාලු මුහුදුර පිටිය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධීක්ෂණය යටතේ නවීකරණය කරනවා. වරාය හා නාවිකා අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා එහි වත්මන් ප්‍රගතිය සොයා බැලීමේ නිරීක්ෂණයක අද නිරත වුණා. නගර අලංකරණ සංකල්පයට අනුව එහි සංවර්ධන කටයුතු සිදු කරනු ලබන්නේ නාවික හමුදාව විසින්. මේ යටතේ ජනතාව වෙනුවෙන් නවතුම් පහසුකම් රැසක් ඉදිකිරීමට අපේක්ෂිතයි. අවිධිමත් අයුරින් පවත්වාගෙන ගිය ආහාර පාන වෙළඳ කුටි වෙනුවට ස්ථිර අලෙවි කුටි ඉදිකරනවා. කාණු පද්ධතියද විධිමත් ලෙස ඉදිකිරීම ව්‍යාපෘතියට අයත්. රුපියල් කෝටි 10ක මුදලක් ඊට ඇස්තමේන්තු කර ඇති බවයි වරාය හා නාවික අමාත්‍යාංශය පවසන්නේ. මේ ගාලු මුහුදර පිටියට එන හැම කෙනෙකුටම ඉතාමත්ම සුන්දර පරිසරයක් නිර්මාණය කිරීම තමයි අපේ අරමුණ වෙන්නේ. ප්‍රමිතියෙන් යුක්ත සාප්පු ටිකක් මෙතන හදනවා, කඩ ටිකක් හදනවා, එයාට කැම ටික ගන්න. අර පැත්තෙන් අපිට පේනවා වරාය නගරය ගොඩ නැගෙනවා. ඒතර වරාය නගරයත් එක්ක මේක ගැලපෙන්න ඕන. අපි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ මේ ලෝකෙම අද අසරණ තත්ත්වයට පත් කරපු කොරෝනා රෝගය මේ රටින් තුරන් කරන්න. ඒක තමයි අපේ ප්‍රමුඛතාවය. අපි මේ රෝගයත් එක්ක ජීවත් වෙන්න වෙනවා. අපි අපේ රටේ සංවර්ධන කටයුතු, අපේ රටේ ආර්ථිකය ගෙනියන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක නොකරුවොත් රජයක් නෙවෙයි. ඉතින් සමහර වෙලාවට බොරදියේ මාළු බාන යම් දේශපාලන න්‍යාය පත්‍රවලට කටයුතු කරන අය හිතනවා අපි සම්පූර්ණයෙන්ම සංවර්ධනය නවත්තලා දාලා මේ කොරෝනා දිහා විතරක් බලන්න. කොරෝනාව තමයි අපේ ප්‍රමුඛතාවය. හැබැයි සංවර්ධන කටයුතුත් රටේ ආර්ථිකය ගෙනියන වැඩපිළිවෙලත් අපි අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා.
එක්දින තරග 3ක් 20 තරග 3ක් සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය බලා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර කුසල් මෙන්ඩිස් කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කරනවා. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක්දින සහ 20 තරගාවලිය මේ මාස 23 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකක් සඳහාද එක්වනවා. එම තරග සංජිතේ ක්‍රීඩකීන් අතරම පැවැත්වෙනවා. දිවයිනෙන් පිටත්ව යාමට පෙර අදහස් දැක්වූ නායක කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩකයෝ හොඳ සූදානම්කින් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ගොඩක් එක්සයිට්. ඉතින් යං ගෲප් එකක් ඉන්නේ. නමුත් ගොඩක් හොඳ ප්ලේයර්ස්ලා ඉන්නවා. ඉතින් ගොඩක් හොඳ තරඟාවලියක් වෙයි කියලා හිතනවා. ධනංජය ලක්ෂාන්, චරිත් අසලංක සහ ඉෂාන් ජයරත්න යන ක්‍රීඩකින්ගේ මංගල එක්දින සහ 20 තරගාවලියද මෙයයි. ඔවුන්ද දිවයිනෙන් පිටත්ව යාමට පෙර අදහස් පළ කළා. LPL තරඟාවලිය ගොඩක් ලොකු එක්ස්පීරියන්ස් එක ලබා ගත්තා. එතනින් ගත්ත එක්ස්පීරියන්ස් එකත් එක්ක ක්ලබ් ටූර්නමන්ට් එකේ හොඳටම පර්ෆෝම් කරන්න පුළුවන් වුණා. ඒකේ එක්ස්පීරියන්ස් එකේ. ඊට පස්සේ තමයි මෙතන මට ලොකු chance එකක් ලැබුණේ. ඕනම ක්‍රීඩකයෙක්ගේ ආසාව තියෙන පොඩි කාලේ ඉඳන් ශ්‍රී ලංකා කරනකොට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළු වෙන්න අන්තිම අවුරුදු තුලම මම හොඳට පර්ෆෝම් කරා. ඒ වලින් ලැබිච්ච දේවල් අනුව මම මේ ස්ථානයේ ඉන්නවා කියලා හිතනවා. ඩොමස්ටික් සීසන් එකේ හොඳට සෙල්ලම් කරපු නිසා තමයි මේ අවස්ථාව ලැබෙන්නේ නැත්තේ. ඉතින් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ කොළඹ දිසාවේ උපාධ්‍යාය උතුරු තලංගම ශ්‍රී සාලරුක්කාරාම විහාරාධිපති හංවැල්ලේ ධම්මාලෝක නාහිමියන් අපවත් වී තිබෙනවා. ශාසනික සමාජීය යහපත උදෙසා කැප වූ උන්වහන්සේ දෙස් විදෙස් ධර්ම ප්‍රචාරක කටයුතු රැසකට දායක වී තිබෙනවා. උන්වහන්සේගේ දේහය පිළිපද ආදාන පූජෝත්සවය අද පසුරු 2ට තලාහෙන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. ඒ සමගින් දිවා පුවත් නිමාවට පත්වනවා. ආයුබෝවන්.